समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ මාතලේ පදිංචි I.M. අබේවික්‍රම මහත්මිය විසින් දරලා තියෙනවා. I.M. අබේවික්‍රම මහත්මියගේ ජන්මදිනයේ නිමිත්තෙන් ආශිර්වාදාත්මක ධර්ම දානමය පින්කමක් හැටියටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒත් එක්කම තවත් අරමුණු ගණනාවක් සිහි කරලා තියෙනවා. දේශනාව අවසානයේ අනුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අවබෝධයේ අඩුපහඩුකම් තියෙන තාක්කල් විමුක්තියටපත් වෙන්න බෑ. මොන්න තරම් දහම් දැනුමක් තිබුණත්, ධර්මයේ පිළිබඳ මොන්න තරම් හැදෑරීමක් තිබුණත්, ධර්මයේ පිළිබඳ මොන තරම් ඉගෙනගෙන තිබුණත්, ඒ ඉගෙනගෙන තියෙන මිනිස්සයාට ඒ ඉගෙනගත්ත දේවල් පදනම් කරගෙන කවදාවත් අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. අවබෝධයේ අඩුපහඩුකම් තියෙනවා නම්, ඒ අවබෝධයේ අඩුපහඩුකම් තියෙන තැනක කොයිතරම් උපාධි තිබ්බත්, උගත්කම් තිබ්බත්, බුද්ධිමත්කම් තිබ්බත් වැඩක් නැහැ. අවබෝධයේ අඩුපහඩු හිටින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණීය ස්වභාවය හරි හැටියට දැනගන්න බැරි වෙච්ච තැනකයි. ත්‍රිලක්ෂණීය ස්වභාවය හරි හැටියට තේරුම් ගන්න බැරි වෙච්ච තැනක තමයි අපට අවබෝධයේ සිදුරු හිටින්නේ. ඒ කියන්නේ සමහරට උගත්කම් නැති කෙනෙක් ඉන්න පුළුවන්, උපාධි නැති කෙනෙක් ඉන්න පුළුවන්, අධ්‍යාපනිකව ගොඩනගාගත්ත වටිනාකම් නැති කෙනෙක් ඉන්න පුළුවන්. එයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ ගැඹුරු අවබෝධයක්, නුවණක් හදාගත්ත කෙනෙක්. ඒ බඳු ගැඹුරු නුවණක්, අවබෝධයක් හදාගත්ත කෙනා අවබෝධයට වඩාත් කිට්ටුයි උපාධි PhD එහෙම කරලා තියෙන අයට වඩා. එතකොට මේ බඳු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණීය ස්වභාවයක් යථාර්ථවාදීව අවබෝධ කරගන්න ඕන. ඇයි අපි මෙහෙම කතාවක් දැනගන්න ඕන? මෙහෙම කතාවක් දැනගැනීමේ ප්‍රයෝජනය මොකද්ද? ඇත්තටම මෙහෙම කතාවක් දැනගන්න ඕන රාග ద్వේෂ මෝහ දුරු කර ගැනීම පිණිසයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් හදාගත යුතු වන්නේ රාග ద్వේෂ මෝහයන් දුරු කර ගැනීම පිණිසයි. ඇත්තටම සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන තත්වයන් තුලදී ක්‍රමානුකූලව තමා තුල ඇති රාග ద్వේෂ මෝහයන්ම තමයි පින්වත්නි දුරු කරන්නේ. දුරු කරගන්නේ. සෝතාපන්න වෙනකොට රාගය පින්වත්නි තුනී වෙලා යනවා. සෝතාපන්න වෙනකොට. සකු르දාගාමී වෙනකොට ද්වේෂය ඉවත් වෙලා යනවා. අඩු වැඩි වශයෙන් මේ කාරණාවල පැවතුම් සම්පූර්ණ මෝහයත් සහිතම අරහත්වයේදී දුරු වෙලා යනවා. එතකොට මෙන්න මේ தত্ত্বය තේරුම් අරගෙන අවබෝධඥානය සකස් කර ගැනීම පිණිස තමයි අපි මෙබඳු ධර්මයක් දියුණු කළ යුතු වන්නේ. එතකොට හැම පුද්ගලයෙක් තුලම පින්වත්නි බුදුරජාණන් වහන්සේ
පැහැදිලි කරනවා ඒ පුද්ගලයා තුළ ආධ්‍යාත්මිකව ගොඩනගාගත යුතු අවබෝධය කරා එනවා නම් එයා ගොඩනගා ගන්න ඕන කුසලතාවයන් 3ක් ධර්මයේ තියෙනවා. ඒතර මේ කුසලතාවයන් තුنين එකක් විපස්සනා කිරීම තුළම යම් ශ්‍රාවකයෙකුට අවබෝධය කරා එන්න පුළුවන්. ඔක්කොම මානසිකාරය කරන්න අවශ්‍ය නැහැ. දැන් භාවනාවක් වුණත් කරගෙන ගිහින් එතනින් පස්සේ ඒ ශ්‍රාවකයාට පුළුවනි පින්වත්නි භාවනාව දියුණු කරන පුද්ගලයාට පුළුවන් ඒ භාවනාව දියුණු කිරීම තුළම භාවනාව ක්‍රමානුකූලව දියුණු කිරීම තුළම එයාට එක්ක ධාතු කුසලතාවයේ මානසිකාරය කරන්න පුළුවන්. එක්ක ආයතන කුසලතාවයේ මානසිකාරය කරන්න පුළුවන්. එක්ක පටිච්ච සමුප්පාද කුසලතාවයේ මානසිකාරය කරන්න පුළුවන්. මේක බහුධාතුක කියන සූත්‍රය අපි මීට කලින් දේශනා කරලා තියෙනවා. අනේ බහුධාතුක සූත්‍රයේ තියෙනවා මේ ධර්මයක් දියුණු කරන කෙනෙක් විසින් දක්ෂ විය යුතු තැන්. ධාතු කුසලයි කියලා කියන්නේ මේ ලෝකේ ධාතු ස්වභාවය පිළිබඳ කුසලතාවයක් තියෙනවා නම් ආයතන කුසලයි කියලා කියන්නේ ආයතන පිළිබඳ අවබෝධයෙන් දක්ෂතාවයක් තියෙනවා නම් පටිච්ච සමුප්පාද කුසලෝච හෝති කියලා කියන්නේ හේතුඵල ධමයේ හට ගැනීම නිරෝධය ගැන පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අවබෝධයෙන් දක්ෂතාවයක් තියෙනවා නම් හැබැයි එතන තව එකක් තියෙනවා ඨානාඨාන කුසලයි කියලා. ඒ කියන්නේ විය හැකි දේ විය නොහැකි දේ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් එපමණකින් භික්ෂුවගේ පඬිත භාවය සම්පූර්ණ වෙනවා කියලා. ඒකට උපාදි ඔය කතා කරන ත්‍රිපිටක ආචාර්ය ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති මොකද ඒවා තුල එහෙම නිවීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. මොකද එහෙම නිවීමක් තියෙනවා නම් මටත් එහෙම නිවීමක් තියෙන්න ඕනේ ඒවා හරහා. මොකද විශ්වවිද්‍යාලේ අපිත් ඉගෙනගෙන තියෙනවා. ඒතර ඒවා හරහා මේ ආයතන කුසලතාවය ගැනවත් පටිච්ච සමුප්පාද කුසලතාවය ගැනවත් ඨානාඨාන කුසලතාවය ගැනවත් ධාතු කුසලතාවය ගැනවත් අදහසක් ඉන්නේ නැහැ. ඇත්තටම පඬිත භාවයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ බහුශෘත භාවයේ පවතින්නේ ධාතු කුසලතාවයත් ආයතන කුසලතාවයත් පටිච්ච සමුප්පාද කුසලතාවයත් ඨානාඨාන කුසලතාවයත් දැනගත්ත තැන පින්වත්නි එයා තුල අවබෝධයට අදාළ වැඩපිළිවෙලයි සම්පූර්ණ වෙන්නේ. අවබෝධයට අදාළ වැඩපිළිවෙලයි එතන ගොඩ නැගෙන්නේ. ඇත්තටම මේ ආයතන කුසලතාවයේ ධාතු කුසලතාවයේ පටිච්ච සමුප්පාද කුසලතාවයේ තුල යම් ශ්‍රාවකෙක් දායාද වුණොත් ඒ දායාද වුණු ශ්‍රාවකයාට ඒ ටිකම ඇති නිවන් මාර්ගයේ පූර්ණේ කරගන්න ආයි වෙන මොකක්වත් ඕනේ නැහැ. උගත්කම් බුද්ධිමත්කම් කවර දෙයක්වත් එයාට අවශ්‍ය වෙන්නේත් නැහැ පින්වත්නි. එතකොට මේ ධාතු ස්වභාවයත් ආයතන ස්වභාවයත් පටිච්ච සමුප්පාද ස්වභාවයත් තේරුම් අරගෙන මේවා තුළ පවතින අනිත්‍යතාවයේ දුක අනාත්මයේ යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් නම් ඒ දකින ශ්‍රාවකයා තුළ තමයි නිවීමත් දකින්න ලැබෙන්නේ. ඒකට ඒ මොහොතේ ඕලාරිකව පවතින කෙලෙස් වල ස්වභාවය Tamanගේ හිත දිහා බලාගෙන ඊට අනුව විකල්පයක් විදියට විකල්පයක් හැටියට යම් කෙනෙක් ඒ ජීවිතය තුලදී නතර කරන්න. ඒ ජීවිතය තුලදී ඒ තැනදී යම් ශ්‍රාවකයෙකුට Tamanගේ හිත ක්‍රමානුකූලව වඩන්න පුළුවන් නම් ක්‍රමානුකූලව පුහුණු කරන්න පුළුවන් නම් ඒ පුහුණු කරන තැනකදී ඒ ශ්‍රාවකයාට විශාල යහපතක් ඇති වෙනවා. ඒකයි අර මේගිය වගේ සූත්‍රවල තියෙන්නේ තේනකෝපන මේගිය බික්කුණා ඉමේසු පංචසු ධම්මේසු පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරි භාවේ තබ්බා. පස් තැනකදී Tamanගේ අවබෝධය හදාගෙන ඒතකොට පස් තැනකදී අවබෝධය හදාගන්නකොට ඔය ආරද්ධ විරිය කුසලතාවය ඒ ඔක්කොම හදාගෙන එක තැනකදී පින්වත්නි ශ්‍රාවකයා විසින් උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ උදයත්ත ගාමිනී ප්‍රඥාව උපදව ගන්නවා. උදයත්ත ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ
සසර කලකිරවන මනා ලෙසම දුක කෙලවර කිරීමට පමුණුවන උදයත්ත ගාමිනී ප්‍රඥාව. ඇතිවීම නැතිවීම ලෝකයේ දකිනවා. ඒකට කියන්නේ උදයත්ත ගාමිනී ප්‍රඥාව කියලා. එතකොට උදයත්ත ගාමිනී ප්‍රඥාව උපදවගත්ත තැනක තමයි පින්වත්නි මෝරලා නැති චිත්ත විමුක්තිය මෝරන්නේ. දැන් මෝරපු නැති චිත්ත විමුක්තියක් අපිට තියෙනවා. අපිට ඒක මෝරවා ගන්න උවමනයි නම් මේ උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් ලැබෙන අනුග්‍රහය සුළුපටු එකක් නෙමෙයි. විශාල අනුග්‍රහයක් මේ උදයත්ත ගාමිනී ප්‍රඥාව තුලින් ලැබෙනවා. උදයත්ත ගාමිනී ප්‍රඥාව තුල යම් ශ්‍රාවකෙක් සමන්නාගත වුණොත් ඒ උදයත්ත ගාමිනී ප්‍රඥාව තුල සමන්නාගත වෙච්ච ඒ ශ්‍රාවකයාට පින්වත්නි ඒ ජීවිතයේ තුලදීම එයාට රාගය ප්‍රහාණය කරලා මෝහය ප්‍රහාණය කරලා ද්වේෂය ප්‍රහාණය කරලා ඒ ජීවිතයේ තුලදීම මෝරලා නැති චිත්ත විමුක්තිය මෝරවා ගැනීම පිණිස ඒක උපකාර කරනවා. එහෙමනම් අපි බොහොම දක්ෂතාවයක් හදා ගන්න ඕන උදයත්ත ගාමිනී ප්‍රඥාව පිණිස. මේ උදයත්ත ගාමිනී ප්‍රඥාව කියන එක හරිම වැදගත් දෙයක්. උදයත්ත ගාමිනී ප්‍රඥාව. එතකොට මේ උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් තමයි ඇතිවීම නැතිවීම දැකින්නේ. ස්කන්ධයන් එතනම ඇති වෙලා එතනම නැති වෙලා යනවා. අපි අර ඉස්සෙල්ලා කියපු ආයතන ධර්ම එතනම ඇති වෙලා එතනම නැති වෙලා යනවා. පටිච්ච සමුප්පාද කුසලයි කිව්වේ. එහෙම ඒ තැන්වලදී පින්වත්නි හේතුන් නිසා ඵල ධර්ම හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට එතනම නිරුද්ධ වෙලා යනවා කියන එක අර ආයතන කුසලතාවයත් ධාතු කුසලතාවයත් පටිච්ච සමුප්පාද කුසලතාවයත් තමන්ගේම ජීවිතයෙන් සාක්ෂාත් කර ගැනීම පිණිස උපකාරාර්ථයෙන් වැදගත් වෙන දේ තමයි උදයත්ත ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ. ඒ උදයත්ත ගාමිනී ප්‍රඥාව තුලින් ඇතිවීම නැතිවීම දකිනකොට එයා තුල චිත්ත විමුක්තිය මෝරගෙන වැඩෙන්න පටන් ගන්නවා. ඒ චිත්ත විමුක්තිය මෝරගෙන වැඩෙනකොට එයාට මේ ලෝකයේ පිළිබඳ කැමැත්ත, ඇල්ම, ප්‍රේමය, මේ ලෝකයේ කෙරෙහි තණ්හා කරන ගතිය බැහැර වෙන්න පටන් ගන්නවා. එතකොට මේ තණ්හා කරන ගතිය මේ පුද්ගලයා තුල බැහැර වෙලා අවබෝධයේ පැත්තට මේ පුද්ගලයාගේ හිත නැමෙන්න පටන් ගන්නවා. අවබෝධයේ පැත්තට මේ පුද්ගලයාගේ හිත බර වෙන්න පටන් ගන්නවා. ඒකට විශාල ක්‍රියාවලියක් කරන්නේ උදයත්ත ගාමිනී ප්‍රඥාව. ඇතිවීම නැතිවීම. පංචස්කන්ධය විතරක් නෙමෙයි. අපි අර මුලින් කියපු පණ්ඩිත භාවයේ පිණිස උපකාර වන යතෝකෝ ආනන්ද බික්කු ධාතු කුසලෝච හෝති කියලා කිව්වේ. මේ ධාතුන්ගේ ඇතිවීම නැතිවීමත් ආයතන කුසලෝච හෝති ආයතනයන්ගේ ඇතිවීම නැතිවීමත් පටිච්ච සමුප්පාද කුසලෝච හෝති පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ හේතුන් නිසා ඇතිවෙන ඵල ධර්මයන් හේතු නිරුද්ධ වෙනකොට ඇතිවි නැතිවි යන ආකාරයත් දැකීම පිණිස යා උපදවා ගන්න ඕන ඉතා වැදගත් දෙයක් තමයි උදයත්ත ගාමිනී ප්‍රඥාව. ඒ උදයත්ත ගාමිනී ප්‍රඥාව ඇති කර ගැනීම පිණිසම තමයි එයා තවදුරටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිවිධ සමාධියක් දියුණු කරන්නේ. අනිමිත්ත සමාධියත් අපනිහිත සමාධියත් ශුන්්‍යත සමාධියත් තුළ මෙයාට මේ ඇතිවෙන නැතිවෙන ක්‍රියාවලිය ඊටාම පැහැදිලිව තමන්ගේම හිතෙන් තමන්ටම දැක ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. දැන් මේ විදියට දියුණු කරන ශ්‍රාවකයා තවත් හතර තැනකදී තමන්ගේ භාවිතයන් ගොඩනගා ගන්න ඕන. මොනවද? අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. දැන් බලන්න තමන්ගේ හිත දිහා. ඊටාම පරිස්සමින් පින්වත්නි තමන්ගේ හිත දෙස බලාගෙන ඉන්න. මේ ධර්මයේ හොඳට අහලා දරාගෙන හැසිරෙන ශ්‍රාවකයා තමන්ගේ හිත දිහායි බලාගෙන ඉන්නේ. ලෝකයේ දිහා බලාගෙන හිටිය කියලා තමන්ගේ කෙලෙස් නිරුද්ධ කරන්න බෑ. ඒ නිසා ඊටා පරිස්සමින් තමා දෙස බලාගෙන ඉන්න. තමන් දෙස බලන්න පටන් ගන්න පින්වත්නි. තමන් දෙස බලාගෙන ඉන්නකොට තමන්ට තේරේවි මොකක්ද මේ මංගේ අභ්‍යන්තරය තුළ ඇතිවෙන ක්‍රියාවලිය කියලා. ඒ ක්‍රියාවලිය
දැනගන්නකොට තව දුරටත් අර තමා තුළ ගොඩනැගිච්ච උදයත්ත ගාමිනී ප්‍රඥාවම තිවුර වෙනවා. එතනදී මෝරපු නැති චිත්ත විමුක්තියම මෝරන්න ඒක උදව් කරනවා. පින්වත්නි, අසුභා භාවේ තබ්බා රාගස්ස පහනයි. උන 4 තැනකදී වඩන්න ඕන. මේ රාගය කියන එක අපි තුල පවතිනවා හරියට. ඇල්ම කියන එක. අපි මේ ලෝකයේ කෙරේ ඇලිලා ඉන්නේ. ඇස ඉදිරියට එන රූපයට ඇලීම නිසාම අපි රූප තණ්හාවක් අපිට පවතිනවා. ඒ නිසා ඒ රූප තණ්හාව පදනම් කරගෙන අපි විශාල අභ්‍යන්තරික ක්‍රියාවලියක නිරත වෙමින් සිටිනවා. ඒ නිසා අපි රාගයට ඇඟැලුම් කම්පාගෙනයි අපේ ජීවිතය ගෙවන්නේ. නමුත් ධර්මය අපට මතු කරන්නේ විරාගයේ පිනිස ක්‍රමානුකූලව හිත ගොඩනගා ගන්න හැටියටයි. විරාගයේ පිනිස හිත පවත්වන හැටියටයි. විරාගයේ පිනිස ක්‍රමානුකූලව හිත පුහුණු කරන හැටියටයි. බුද්ධ දේශනාව තුළ අවධාරණය වන්නේ අන්න එයයි පින්වත්නි. එයයි බුද්ධ දේශනාව තුළ අවධාරණය වන්නේ. එතකොට මේ බුද්ධ දේශනාව තුළ අවධාරණය වන මේ කාරණේ ඊටාම වැදගත් කාරණයක්. මොකක්ද ඒ වැදගත් කාරණය? ඒ වැදගත් කාරණේ තමයි පින්වත්නි අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. මේ ලෝකේ රාගය කියන ස්වභාවය, ඇලීම කියන ස්වභාවයේ තියෙන්නේ ලෝකේ සුභ වශයෙන් පිළිගත්ත තැනකයි. අපි හැම වෙලාවකම ඇස ඉදිරියට එන රූපේ සුභ වශයෙන් පිළිගන්නවා. කන සමීපයට එන ශබ්දය අපි සුභ වශයෙන් පිළිගන්නවා. නාසය ඉදිරියට එන ගඳ සුවඳ අපි සුභ වශයෙන් පිළිගන්නවා. දිව ඉදිරියට එන රසය අපි සුභ වශයෙන් පිළිගන්නවා. මේ සුභ වශයෙන් පිළිගැනීමම පදනම් කරගෙන පින්වත්නි අපි විශාල අර්බුදයක පැටලී සිටිනවා. මේ අර්බුදයක අපි පැටලී සිටින්නේ ලෝකයේ සුභ වශයෙන් පිළිගැනීම මතයි. ලෝකයේ සුභ වශයෙන් පිළිගත්තා කියන්නේම ලෝකයේ යථාර්ථය දන්නේ නැහැ කියන එකයි. ලෝකයේ යථාර්ථය වැටහෙන්නේ නැහැ කියන එකයි. මොකද මේ ලෝකයේ සුභ වශයෙන් පිළිගන්න මොකක්වත් නැහැ. සියල්ල තුල පවතින්නේ විපරිණාමයයි. සියල්ල තුල පවතින්නේ අනිත්‍යතාවයයි. සියල්ල තුල පවතින්නේ පින්වත්නි අනිත්‍යතාවයේ පදනම් කරගෙනම දුකමයි. ඒ බඳු දුකක් ඇති කරන ලෝකයේ සුභක් වශයෙන් සුභ සංඥාවෙන් කොහොමද අල්ලගන්නේ? එහෙනම් මේ පුද්ගලයාට ලෝකයේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් නැතිකම නිසාමයි ඒ පුද්ගලයා තුල රාගය උපදින්නේ, කැමැත්ත උපදින්නේ. පින්වත්නි මේ විශ්ව ධාතුවේ කිසිවකටවත් කැමැත්තක් හදාගත යුතු නැහැ. යුතු නැහැ කියලා කිව්වා කියලා කැමැත්ත අයින් වෙන්නේ නැහැ. ඒකට ක්‍රමානුකූලව හිත පුහුණු කරන්න ඕන, හිත වඩන්න ඕන, හිත භාවිතා කරන්න ඕන. එතකොට ඒ බඳු භාවිතයක් තියෙන තැනක තමයි ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර චිත්ත සංතානය නිවෙන්න පටන් ගන්නෙ. අභ්‍යන්තර චිත්ත සංතානය නිවෙන්න පටන් ගන්නෙ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කාරණේ ඊටාම වැදගත් දෙයක්. ඒ වැදගත් දේ තමයි පින්වත්නි පුද්ගලයාගේ හිත ක්‍රමානුකූලව පුහුණු කරනවා නම් එයාට ඍජු කර්මස්ථාන තියෙන්න ඕන. ඒ ඍජු කර්මස්ථාන අතර ප්‍රධාන දෙයක් තමයි අසුභය කියලා කියන්නේ. මේ අසුභය කියලා කියන්නේ බොහොම අයහපත් දෙයක්, ජීවිතේ කලකිරවන දෙයක් නෙමෙයි. ජීවිතේ වඩා උනන්දුවෙන් මේ ගෙවෙන අවුරුදු 70ක වැනි උපරිම කාල පරාසය ඉතා සැහැල්ලුවෙන් ගෙවලා දාන්න කරන විශාල අනුග්‍රහයක් අසුභය තුල තියෙන. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනයි. අසුභ දැන් බලන්න Tamanගේ හිතේ මොනවද වැඩි? රාගයේද වැඩි? ව්‍යාපාදයේද වැඩි? හොඳට බලන්න. මේවා හැම කෙනෙක්ගේම හිත තුල තියෙනවා. නමුත් ඕලාරිකව මතුවෙලා ඒකයි Taman දිහා බලාගෙන ඉන්න කියන්නේ. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනයි. අසුභේ වඩනකොට තමා තුළ ඇතිවෙච්ච රාගය දුරු වෙලා යනවා.
එතකොට අසුභය වඩනකොට එයා ප්‍රධාන වශයෙන් මේ කුණප කොටස් අරගෙනත් වඩන්න පුළුවන්. මේ 32කට බෙදලා අපි ඔය කෙස්ලොම් නියදත් සමමස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව මේ විදිහට කතා කරන ඒවා තියෙන්නේ. මේවා බෙදලා බලනවා මේ තුල කොහෙද සුභ සංඥාවක් තියෙන්නේ. දැන් ලෝකේම සුභ සංඥාවෙන් පිළිගත්තට මේවා තුල යථාර්ථය කුමක්ද කියලා තමන්ගේම නුවණින් තමන්ම විමසා බලනවා. ඒ විමස බලනකොට පින්වත්නි මේ ලෝකයේ කෙරෙහි රාගයක් තිබුණා නම් ඒ රාගය ටිකෙන් ටික පහ වෙන්න පටන් ගන්නවා. ඊළඟට ධර්මයේ තියෙනවා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය වඩන්න ඕන ව්‍යාපාදේ ප්‍රහාණය කර ගැනීම පිණිස. මෛත්‍රිය වඩන්න ඕන මොකටද? ව්‍යාපාදේ ප්‍රහාණය කරගන්නයි. අපි තුල තියෙනවා පින්වත්නි ව්‍යාපාදයක්. මේ ව්‍යාපාදීය ස්වභාවය දුරු කර ගැනීම පිණිස තමයි පින්වත්නි අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික මෛත්‍රිය දියුණු කළ යුතු වන්නේ. ටිකෙන් ටික මෛත්‍රිය දියුණු කළ යුතු වන්නේ. මේ ව්‍යාපාදේ දුරු කරගන්න. නොඑක ආකාරයේ තිරිසන්ගත ජීවිතවලින් ආපු පුරුදු හැටියටමයි ව්‍යාපාදේ අපේ අභ්‍යන්තරය තුල ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යාපාදේ දුරු කර ගැනීම පිණිසමයි පින්වත්නි අපි මෛත්‍රිය දියුණු කළ යුත්තේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා මේ හතරම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නිවන ඉලක්ක කරගෙන වඩන්න ඕන. අර උදයත්තගාමින් දැන් බලන්න මම මේ කියපු කාරණාවල යම් ගැළපීමක් තියෙනවා. මොකද්ද? මේ ලෝකේ පඬිත භාවය කියලා කියන්නේ උපාධි මත ගොඩ නැගෙන එකක් නෙමෙයි. මේ ලෝකේ සැබෑ පඬිතයා කියලා කියන්නේ උගතා කියන මට්ටමින් කතා කරන්නේ නැහැ. සමහරට පාසල් ගියේ නැති අකුරුවක් දන්නේ නැති කෙනෙක් සැබෑ ධර්මයේ මතු කරන පඬිත භාවයේ තියෙන්න පුළුවන්. පඬිතෙක් නුවණින් විමසන්නේ ලෝකේ විවිධ විෂය පරාසයන් නෙමේ බුද්ධ දේශනාවට අනුව යා විමසන්නේ ධාතු කුසලතා නිවන සම්බන්ධ පඬිත භාවයයි මේ කියන්නේ. ධාතු කුසලතාවයත් ආයතන කුසලතාවයත් පටිච්ච සමුප්පාද කුසලතාවයත් තානාටාන කුසලතාවයත් කියන කාරණා හතර මතයි පදනම් වෙන්නේ පඬිත භාවය. එතකොට මේ පඬිත භාවය කියන ස්වභාවයේ මතම මේ පඬිතයා කියන ස්වභාවයේ මත පිහිටපු කෙනෙක් කවදාවත් මරණින් පස්සේ දුගතියට වැටෙන්නේ නැහැ. යාට පුළුවන් මේ ජීවිතය තුලදීම මෝරලා නැති චිත්ත විමුක්තිය උපදව ගන්න. එතකොට මේ ධාතු කුසලතාවයේ තුලත් ආයතන කුසලතාවයේ තුලත් පටිච්ච සමුප්පාද කුසලතාවයේ තුලත් යථාර්ථයේ විමර්ශනය කරන යථාර්ථයේ විමසන ශ්‍රාවකෙක් උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් මේවායේ ඇතිවීම නැතිවීම දකින්න ඕන. ඒකට උදව් කරන ප්‍රඥාවට අපි කියනවා මොකද්ද? උදයත්ත ගාමිනී ප්‍රඥාව. අර පඬිත භාවයේ තුල මෝරපු නැති චිත්ත විමුක්තිය උපදවා ගන්නට උදව් කරන දේ තමයි පින්වත්නි උදයත්ත ගාමිනී ප්‍රඥාව. මේ ආර්ය වූ සංසාරේ කලකිරවන මනාකොට දුක් කෙලවර කිරීමට පමුණුවන ස්වභාවයට තමයි උදයත්ත ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ. ඇතිවීම නැතිවීම යන දෙක අවබෝධයෙන් ලද නුවණක් විදියට තමා තුළම ප්‍රත්‍යක්ෂ වෙන විදියට දකිනවා. කවරකද? මේ ධාතු කුසලතාවයේ තුල ඇතිවීම නැතිවීම. ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම. මේවා තුල අකණ්ඩ පැවැත්මක් ඇතයි කියලා හිතාගෙන අපි මුලා වෙච්ච ගතියක් අපේ ජීවිතේ පවතිනවද නැද්ද? පවතිනවා. නමුත් මේ ආයතන කියන ස්වභාවයේ නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක ක්‍රියාත්මකයි. නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. මේවා ඇති වෙලා නැති වෙලා යනවා. පටිච්ච සමුප්පාද කුසලතාවය මේවත් හේතුන් මේවා දැන් උදාහරණයක් විදිහට ගන්න නාම රූප ආයතනයන්ට හේතු වෙලා නාම රූප එතනම නිරුද්ධ වෙලා යනවා ඉතිරි නැතුව. ආයතන ස්පර්ශයට හේතු වෙලා ආයතන නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයේ වේදනාවට හේතු වෙලා ඒක නිරුද්ධ වෙලා යනවා. මේ පැය ගණන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නෙමෙයි. හැම මොහොතකම සිද්ධ වෙමින් පවතින යථාර්ථයයි මේ. උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් තමයි සියල්ලම ඇති වෙලා සියල්ලම නැති වෙලා යනවා. මුළු විශ්ව ධාතුවේ සියල්ල තුලම පවතින සදාතනික සත්‍ය මෙයයි කියලා ඊටාම ගැඹුරෙන් මේ කාරණේ දැනගන්නේ ඒබඳු ස්වභාවයකින්මයි පින්වත්නි. ඒබඳු ස්වභාවයකින්මයි ඒක දැනගන්නේ. ඒ නිසා මේ ස්වභාවය හරිම වැදගත් දෙයක්. ඊටාම වැදගත් අවස්ථාවක් පින්වත්නි.
එතකොට මෝරලා නැති චිත්ත විමුක්තිය මෝරවා ගැනීම පිණිස මහා උපකාරාර්ථයෙන් වැදගත් වෙන අවධියක් ගැනයි මේ කියන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ වගේම ඒ ශ්‍රාවකයා විසින් එතකොට ඒ විදියට උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් මේක දැනගත්ත ශ්‍රාවකයා තවදුරටත් අර මෝරලා නැති චිත්ත විමුක්තිය මෝරවා ගැනීම පිණිසම මොකද එයා තුළ රාගය තුනී වෙලා තිබුණත්, ද්වේෂය තුනී වෙලා තිබුණත්, මෝහය තුනී වෙලා තිබුණත් මේවා සම්පූර්ණයෙන් නැති කර ගැනීම පිණිස විකල්පයක් විදියට තමයි දැන් අපි රෙදි හේදුවාට පස්සේ සමහර විට ඒ රෙදි හේදුවත් යම්කිසි වතුරේ තියෙන රෙද්ද පිරිසුදු වුණත් මහා දුර්ගන්ධීය ස්වභාවයක් ඒක ඕලාරික නැති වුණත් යම්කිසි ගඳක් තියෙන්න පුළුවන් නේ. ඒ සබන් වල 아무තු සැරක් තියෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ ඒ රෙදි ටික හොදලා ඒකට සුවඳ බිලවුල් ගල්වනවනේ. ඒ කාලේ නම් සුවඳ කුටීරයක් තිබිලා තියෙනවා සඳුන් තවරපු. ඒකේ තමයි තියලා තියෙන්නේ. එතකොට අර පිරිසුදු රෙද්දේ පවතින ඊටාම ස්වල්ප ගන්ධේ පවා අයින් වෙලා ගිහින් ඒ රෙද්ද සුවඳ ගහන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ආයතන කුසලතාවයත් ධාතු කුසලතාවයත් පටිච්ච සමුප්පාද කුසලතාවයත් ඇතිවීම නැතිවීම දැකලා උදයත්ථගාමිනී ප්‍රඥාව උපදවාගත් ශ්‍රාවකයා තුළ තවදුරටත් නොමේරු චිත්ත මෝරපු චිත්ත විමුක්තිය තවදුරටත් මෝරවා ගැනීම පිණිස තමයි ඒ ශ්‍රාවකයා විසින් අසුභය දියුණු කරන්නේ රාගස්ස පහනයි. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනයි. අසුභය දුරු කරගන්නයි රාගය දුරු කරගන්නයි අසුභය දියුණු කරන්නේ. ඊට පස්සේ ඔය අතර තියෙන්න පුළුවන් තව දුරටත් ව්‍යාපාදීය ස්වභාවයන් ඒවා සම්පූර්ණයෙන් නැති කරලා දැමීම පිණිස මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි මෛත්‍රියත් එයා දියුණු කරනවා. ආනාපාන සති භාවේ තබ්බා විතක්කුපච්ඡේදාය ඒ කියන්නේ පින්වත්නි තමන්ගේ හිත තුල ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් ආනාපාන සතිය වැඩි යුතුයි. පින්වත්නි ආනාපාන සතිය වඩන්නේ විතර්කේ නැති කරගන්නයි. හිත විතර්ක කරන ගතියක් තියෙනවා නම් හිත තව වෙනත් පැති වලින් කිව්වොත් තවත් විසිරෙන ගතියක් තියෙනවා නම් හිත නොසන්සුන් නම් හිත කලබලකාරී නම් එතකොට මේ හිත සංසුන් කර ගැනීම පිණිස එයා ආනාපාන සතිය දියුණු කරන්න ඕන. අවශ්‍ය නම් එතනින්ම නිවනටපත් වෙන්නත් පුළුවන්. අසුබ භාවනාවම දියුණු කරලා එතනින්ම නිවනටපත් වෙන්නත් පුළුවන්. මෛත්‍රියම දියුණු කරලා එතනින්ම නිවනට ඔබට මතක ඇති මෛත්‍රියෙන් නිවන කරා යන විදිහ ගැන අපි දේශනා කීපයකින් ඔබට අවධාරණය කරලා තියෙනවා. දේශනා කීපයකින් මතු කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි එතනින් එහාට ඒ ශ්‍රාවකයා විසින් අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය අනිච්ච සංඤිනෝ අනත්ත සංඤිනෝ සන්ටාති අනත්ත සංඤී අස්මිමාන සමුග්ඝාතාය පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා නිවනටපත් වෙන විදිය ගැන කියනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයා විසින් අනිත්‍ය සංඥාව දියුණු කරන්න ඕන අස්මිමාන සමුග්ඝාතාය අනිත්‍ය සංඥාව දියුණු කරන්න ඕන අස්මිමානය නැති කර ගැනීම පිණිස. අස්මිමානී කියන්නේ මම වෙමි කියලා හැඟීමක් තියෙනවනේ. අනාගාමී වෙච්ච කෙනාටත් ඒක තියෙනවනේ. මම යන හැඟීම අස්මිමානී නැති කර ගැනීම පිණිස අනිත්‍ය සංඥාව වඩනවා. කවරකද? ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය. රූපයේ අනිත්‍යතාවය, වේදනාවේ අනිත්‍යතාවය, සංඥාවේ අනිත්‍යතාවය, සංස්කාරයන්ගේ අනිත්‍යතාවය, විඥානයේ අනිත්‍යතාවය. මෙන්න මේ විදියට පින්වත්නි අනිත්‍ය සංඥාව ක්‍රමානුකූලව දියුණු කරනකොට ඒ අනිත්‍ය සංඥාව දියුණු කරන තැනක තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුල අස්මිමානීය දුරු වෙලා යන්නේ. ඒ කියන්නේ මේ රූපය අනිත්‍ය වශයෙන් දකිනකොට මේ රූපය කෙරෙහි මම වෙමි කියලා බරපතල හැඟීමක් හිටින්නේ නැහැ. වේදනාව අනිත්‍ය වශයෙන් දකිනකොට වේදනාව විඳින මම මේ පැත්තේ ඉන්නවා කියන බරපතල හැඟීම බැහැර වෙලා යනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ අනිත්‍යතාවයේ යම් ශ්‍රාවකෙක් දකිනකොට ඒ දකින ශ්‍රාවකයා තුල පින්වත්නි
ස්ථීර වශයෙන්ම මම යන හැඟීම අයින් වෙන්න පටන් ගන්නවා. ඒක සම්පූර්ණයෙන් අනිත්‍ය සංඥාවෙන් විතරක් කරගන්න බෑ. නමුත් අනිත්‍ය සංඥාව දියුණු කරන්නේ අනිත්‍ය සංඥාව ගැන ඔබ අහලා ඇති. රූපං අනිච්චං, වේදනං අනිච්චා, සංඥා අනිච්චා කිය දස සංඥාවල අනිත්‍ය සංඥාව වඩන විදිය තියෙනවා. එතකොට එහෙමනම් අපිට ඉලක්කගතවම පැහැදිලි අනිත්‍ය සංඥාව වඩන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය පදනම් කරගෙනමයි අනිත්‍ය සංඥාව වඩන්නේ. එතකොට පංචස්කන්ධයේ පදනම් කරගෙන යම් ශ්‍රාවකෙක් අනිත්‍ය සංඥාව දියුණු කරනකොට ඒ අනිත්‍ය සංඥාව තුළ මේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේවා ඇති වෙලා නැති වෙලා යනවා. උදයත්ගාමිනී ප්‍රඥාව තියෙන නිසා මේක දකින්න එක මහා අමාරු දෙයක් නෙමෙයි. ඇතිවීම නැතිවීම පිළිබඳ යම් අදහසක් තියෙන ශ්‍රාවකෙක්. ඇත්තටම මෙතන දෙනකොට අනාගාමීවත් වෙච්ච ශ්‍රාවකෙක් මේ ඉන්නේ. එයාට නිවනටපත් වෙන විදිහයි මේ අවසානට කියන්නේ. ඒ කුසලතාවේ අනුව ඉතින් ඒ අනාගාමීම කියලා අපිට කියන්න බෑ. නමුත් ඉතින් අස්මිමානී ගැනම මෙතන මතු කරලා කියන්නේ මම වෙමි කියන හැඟීම අනාගාමී ශ්‍රාවකයෙකුටයි තියෙන්නේ. ඇත්තටම මම වෙමි කියන හැඟීම තිබ්බට ඒ උත්තමයාට කියන්න බෑ හරියට රූපයටද මම දැන් ඔය එක තැන අර මොකද්ද ඒ සූත්‍රය එක සූත්‍රයක තියෙනවා මේ එක හාමුදුරු කෙනෙක් අනාගාමී තත්ත්වයටපත් වෙනාම මේ උන්වහන්සේ ලෙඩ ඇඳට වැටුනාම ලෙඩ ඇඳේ ඉන්නකොට ඇවිල්ලා අහනවනේ මේ එක හාමුදුරු කෙනෙක් ප්‍රශ්න අහනකොට උන්වහන්සේ වැඩිහිටි හාමුදුරුවෝ එක්ක ඒ ආරාමයට ගිහින් ඇතිවෙන යම් සාකච්ඡාවකදී අහනවනේ ඔබ වහන්සේට රූපය ආත්මය හැටියට ආත්මයට අයිති දෙයක් විදියට ඔබ වහන්සේට රූපේ පේනවා. දැන් බලන්න මරණාසන්න මොහොතේ කෙබඳු ආධ්‍යාත්මික ප්‍රවේශයකද ඉන්නේ කියලා අර ස්වාමීන් වහන්සේලාට දැනගන්න ඕන. මේ මරණාසන්න වෙච්ච කෙනා. එහෙම ආධ්‍යාත්මික ප්‍රවේශයක් නැත්නම් ඒ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් හදා ගැනීම පිණිස උපකාර කරන්නයි උන්වහන්සේලාට උවමනාව තියෙන්නේ. එතකොට මේ උපකාරයේ පිණිස තමයි උන්වහන්සේලා මේ බඳු ආකාරයෙන් ප්‍රශ්න විමසන්නේ. මේ විදියට අහන්නේ ඒකයි. පින්වත් මේ විදියට අහනකොට මේ උන්වහන්සේගෙන් අහන ඔබ වහන්සේට රූපය පිළිබඳ මම රූපය කියලා රූපය තුල ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් හැටියට පිළිගන්නවද? වේදනාව සම්බන්ධව ආත්මය හෝ ආත්මයට අයිති දෙයක් හැටියට පිළිගන්නවද? මේ මරණාසන්න වෙච්ච කෙනකින් අහන්නේ. ඔබ වහන්සේ සංඥාව ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් හැටියට පිළිගන්නවද? සංස්කාරය ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් හැටියට පිළිගන්නවද? විඥානයේ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් හැටියට පිළිගන්නවද කියලා අහනකොට උන්වහන්සේ කියනවා නෑ. මම රූපය ආත්මය හැටියට පිළිගන්නෙත් නෑ, ආත්මයට අයිති දෙයක් හැටියට පිළිගන්නෙත් නෑ. වේදනාව ආත්මය හැටියට පිළිගන්නෙත් නෑ, ආත්මයට අයිති දෙයක් හැටියට පිළිගන්නෙත් නෑ. සංඥාව ආත්මයක් හැටියට පිළිගන්නෙත් නෑ, ආත්මයට අයිති දෙයක් හැටියට පිළිගන්නෙත් නෑ. සංකාරය ආත්මයේ විදියට හෝ ආත්මයට අයිති දෙයක් හැටියට මම පිළිගන්නේ නෑ. විඥානයේ ආත්මය හෝ ආත්මයට අයිති දෙයක් හැටියට මම පිළිගන්නේ නෑ. මං එහෙම පිළිගන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් හැටියට මම පිළිගන්නේ නෑ. එතකොට අර හාමුදුරුවෝ එහෙනම් ඔබ වහන්සේ රහත් වෙලාද කියලා. ඒතර කොනේ නෑ මම රහත් වෙලත් නෑ. දැන් බලන්න මේ ආත්මයක් හැටියට පිළිගන්නෙත් නැල්ලු රහත් වෙලත් නැල්ලු. එතකොට අහනවා මේ ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා අහනවා. එතකොට උන්වහන්සේ කියනවා මට යාන්තමින් මම වෙමි කියලා අස්මිමානයක් පවතිනවා. එතකොට අර වැඩිහිටි හාමුදුරුවෝ එන ඔබ වහන්සේට අස්මිමානිය පවතින රූපයටද? එහෙමත් නැත්නම් වේදනාවටද? අස්මිමානිය පවතින සංඥාවටද? සංස්කාරයටද? අස්මිමානිය පවතින විඥාණයටද කියලා උන්වහන්සේ වෙන වෙනම අහනවා. රූප කෙරෙහිද පවතින්නේ? වේදනාව කෙරෙහිද? සංඥාව කෙරෙහිද? සංකාරය කෙරෙහිද? විඥාණය කෙරෙහිද කියලා වෙන වෙනම අහනවා. එතකොට උන්වහන්සේ කියනවා නෑ මට රූපය කෙරෙහිත් මම වෙමි කියලා හැඟීමක් නෑ. වේදනාව කෙරෙහිත් මම වෙමි කියලා හැඟීමක් නෑ. සංඥාව කෙරෙහිත් මම වෙමි කියලා හැඟීමක් නෑ. සංස්කාරය කෙරෙහිත් මම වෙමි කියලා හැඟීමක් නෑ. විඥානය කෙරෙහිත් මොකක්ද මේ කියන කතාව කියලා අහනවා. ආයුෂ්මතුනි මොකක්ද මේ කියන්නේ?
ඒතර කියනවා මට පොදුවේ පංචස්කන්ධයට මම වෙමි කියලා හැඟීමක්. අන්න ඒක තමයි අනාගාමී වෙච්ච කෙනාගේ ස්වභාවය. ඒක ඊටාම සියුම්ම බැලුවත් හොයන්න බෑ රූපේටද මම වෙමි කියන්නේ වේදන එහෙම හොයන්න බෑ. හැබැයි පොදුවේ මුළු ස්කන්ධයන් කෙරෙහිම මම වෙමි කියලා හැඟීමක් තියෙනවා. අන්න ඒකට තමයි අස්මිමානය කියලා කියන්නේ. එතකොට මේ අස්මිමානයේ තියෙන තැනක මෙතන තියෙනවා පින්වත්නි අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය අස්මිමානයේ දුරු කර ගැනීම පිණිස තමයි පින්වත්නි අනිත්‍ය සංඥාව වැඩි යුත්තේ. අනිත්‍ය ඒක එතකොට දැන් ඔය සූත්‍රයේම තියෙනවා අර ඉස්සල කියපු හාමුදුරන්ගේ කතාවෙම තියෙනවා හොඳයි ඒ බඳු අස්මිමානයේ දුර නැති කරගන්න මොකද්ද කරන්නේ එතන ඉඳලත් අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ ඔය විදිහටම මේ ඒ ශ්‍රාවකයත් මේ පංචස්කන්ධයේම 11 ආකාරයකින් විදර්ශනා කරනකොට තමයි මම වෙමි කියන හැඟීමත් දුර වෙලා නැහැ. එහෙමනම් මේකත් හරිනේ. මෙතන කියන්නේ මොකද්ද? අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. අනිච්ච සංඥාව වඩනකොට මම වෙමි කියලා යම් හැඟීමක් පවතිනවා නම් ඒක නැත්තටම නැති වෙලා යනවා. ඊට පස්සේ අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය අනිච්ච සංඤිනෝ මේ ගිය අනත්ත් සංඥා සන්තාති. අනත්ත් සංඥා සන්තාති. අනිත්‍ය සංඥාව වඩනකොට අනිච්ච සංඥාව තියෙන කෙනා තුල අනත්ත් සංඥාව තුලත් පිහිටනවා. අනිත්‍යතාවයේ දකින්න පින්වත්නි අනිත්‍යතාවයේම දකින්නකොට හරි ලස්සන දෙයක් වෙනවා. රූපං අනිච්චා වේදනං අනිච්චා සංඥා අනිච්චා කියලා මේ අනිච්ච සංඥාව වඩනකොට ඒ අනිත්‍ය සංඥාව වැඩෙන තැනක පින්වත්නි අනිත්‍ය සංඥාව වැඩෙන්න ඒ අනිත්‍ය සංඥාව අනිච්ච සංඥාව වැඩුණු තැනක ඒ ශ්‍රාවකයා තුල පින්වත්නි හරි ලස්සන දෙයක් වෙනවා. ඒ ලස්සන දේ තමයි එයාට අනාත්මයම ප්‍රකට වෙනවා. අනත්ත් සංඥාව ප්‍රකට වෙනවා. අනත්ත් සංඥා අනාත්මයේ දකින්න පැති හැබැයි අනත්ත් සංඥාව පැහැදිලි කරද්දී ධර්මයේ දස සංඥාවල බලන්න අනත්ත් සංඥාව කියනකොට කතා කරන්නේ රූපං අනත්තා චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා කියලා බාහිර ආයතනත් අභ්‍යන්තර ආයතනත් තුල අනාත්මය තමයි ප්‍රකට වෙන්නේ. ඒ වගේම බාහිර ආයතන තුලත් මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. අභ්‍යන්තර ආයතන තුලත් මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒ තුල අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් තුල සුසංයෝගයේ මත ගොඩනැගෙන අත්දැකීම තුල ගොඩනැගෙන පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් වලත් මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මී වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා ප්‍රකට වෙනවා. මොකද මේ අනිත්‍යතාවයයි මේකේ පදනම. අනිත්‍යතාවයේ පදනම් වෙච්ච තැනක අනිත්‍යයි නම් මෙතන දුකයි පවතින්නේ. දුක නම් එතන මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මගේ ආත්මයේ වශයෙන් හෝ ග්‍රහණය කරගෙන අල්ලගෙන තුරුල් කරගෙන ඉන්න ලෝකේ දෙයක් නැහැ පින්වත්නි. ලෝකේ එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් ලෝකේ හොයාගන්න නැහැ. ඒ නිසා අනිත්‍යතාවයත් දුක්ඛ ස්වභාවයත් අනාත්මීය ස්වභාවයත් කියන්නේ ලෝකේ සදාතනික සත්‍ය. අනාත්මය ප්‍රකට වෙනකොට ඒ අනාත්මය දකින්න තැනක පින්වත්නි අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝාතාය පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ. අනේ අනාත්මය ප්‍රකට වුණොත් විතරයි. එහෙනම් අනිත්‍යතාවය විතරක් දැක්ක කියලා කවදාවත් නිවනටපත් වෙන්න බෑ. දුක විතරක් දැක්ක කියලා නිවනටපත් වෙන්න බෑ. දුක නොදැක්ක, ඒ කියන්නේ දුක කොහොමත් ප්‍රත්‍යක්ෂයි ශ්‍රාවකයාට. නමුත් ප්‍රකට වේක නොදැක්කත් අනිත්‍යතාවය මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා නෙමෙයි කියන්නේ. කොහොමද කියන්නේ? ඇත්තටම අනිත්‍යතාවය තමයි ගොඩාක් දෙනෙකුට ප්‍රකටව දැනෙන්නේ. ඇතැම් කෙනෙකුට දුක කියන ස්වභාවයේ වඩා තේරුම් ගන්න එතනින්ම කමඨහන් කර්මස්ථානි දිනු කරන්න පුළුවන්. නමුත් ගොඩාක් දෙනෙකුට අනිත්‍යතාවය දැකලා ඒ තුලින් අනාත්ම සංඥාව ඇති කරගන්න. ඔය අතර ඊටාම සුළු පිරිසක් ඉන්නවා දුක්ඛ ස්වභාවය දැකලා ඒ ස්වභාවය තුලින් අනාත්මය දකින්නවා. ඒක ඊටාම සුළු පිරිසක්. නමුත් බහුතර පිරිසකට හරි පහසු දේ තමයි අනිත්‍ය සංඥාව. දැන් මෙතනත් ඒ කාරණේමයි කියන්නේ.
මොකද්ද? අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගාතාය අනිච්ච සංඤිනෝ මේ ගිය අනත්ත් සංඥා සන්ටාති. අනිත්‍ය සංඥාව දකිනකොට මේ ගිය එයා තුල අස්මිමානයේ දුරු වෙවි මම වෙමි යන හැඟීම නැති කිරීම පිණිස අනිත්‍ය සංඥාව වඩාගෙන ගින් ඒ තුල අනාත්මයම දැකලා අනාත්මයේ තුලත් එයාගේ හිත පිහිටනවා. අනාත්මයේ තුලත් එයාගේ හිත පිහිටනවා. අනත්ත් සංඤී අස්මිමාන සමුග්ගාතාය පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ. අනත්ත් සංඥාව වඩන තැනක මේ ජීවිතයේ තුලදීම මම වෙමි කියන හැඟීම දුරු කරලා නිර්වාණය කරා පැමිණෙන්න පුළුවන්. අනේ නිර්වාණය කරා පැමිණිච්ච කෙනෙකුට තවදුරටත් පැහැදිලිව එයා තුළ උද්ගත වෙන ස්වභාවය තමයි පැහැදිලිව අත්දකින අත්දැකීම් ස්වභාවය තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ අර මුලින් කියපු අර මූලික වශයෙන් අපි පැහැදිලි කරපු උදයත්ථගාමිනී ප්‍රඥාවම සම්පූර්ණ වෙනවා. උදේ වැයම දැකලා මේ උදයත්ථගාමිනී ප්‍රඥාව කියන එක નિરાයාසයෙන් ඒ හිත තුළ ස්ථාවර වෙනවා. අමුතුවෙන් වෑයම් කරලා මහන්සි වෙලා උපදවා ගන්න දෙයක් නැහැ. નિરાයාසයෙන් ඒ හිත තුළ උදයත්ථගාමිනී ප්‍රඥාව තුළ හිත පිහිටනවා. උදයත්ථගාමිනී ප්‍රඥාව තුළ. එතකොට ඒ උදයත්ථගාමිනී ප්‍රඥාව තුළ ලෝකේම ඇති වෙලා නැති වෙලා යනවා කියන රිද්මය නම් තේරෙන්නේ. ලෝකේම ඇති වෙලා නැති වෙලා යනවා කියන රිද්මය නම් ඒ ශ්‍රාවකයාට දැනෙන්නේ. එහෙම දැනෙන තැනක පින්වත්නි එහෙම දැනෙන තැනක ඒ ශ්‍රාවකයාට මේ ලෝකයේ සමග වාද විවාද නැහැ. ඒ උදයත්ථගාමිනී ප්‍රඥා උපදවාගත්ත ශ්‍රාවකයාට ලෝකයේ සමග සංවාද වාද විවාද ඇත්තේ නැහැ. ලෝකයේ සමග වාද විවාද නැහැ කියලා කියන්නේ ඒකයි කියන්නේ අර නාහම් භික්කවේ ලෝකේන විවදාමි ලෝකෝචකෝ භික්කවේ මයා විවදති න භික්කවේ ධම්මවාදී කේනචි ලෝකස්මින් විවදති. බුදුරජාණන් වහන්සේම මතක් කරනවා මහණෙනි මම මේ ලෝක සත්වයා කෙරෙහි වාද විවාද කරන කෙනෙක් නෙමෙයි. මම ලෝකයා එක්ක වාද විවාද කරන්නේ නැහැ. ලෝකයා තමයි මාත් එක්ක වාද විවාදයට පැටලෙන්නේ. මට ලෝකයා එක්ක වාදයක් නැහැ. ලෝකයා තමයි මාත් එක්ක වාදයට පැටලෙන්නේ. පින්වත් මහණෙනි මෙතන තියෙනවා ධම්මවාදී කේනචි ලෝකස්මින් විවදති. ඒ කියන්නේ ධර්මයේම පවසන, ධර්මයේම මතු කරන, ධර්මයේම කියන කෙනෙකුට ලෝකේ කා සමගවත් වාද විවාදයක් නැහැ. ඇයි? උදයත්ථගාමිනී ප්‍රඥාව කියන ස්වභාවය තුලින් ලෝකේ සදාතනික රිද්මය ගැන ඒ උත්තමයාට ඒ මුනිවරයාට අවබෝධයක් තියෙනවා. එතකොට ලෝකේ මේ සම්පූර්ණයෙන් උදයත්ථගාමිනී ප්‍රඥාව ඇති කරගත්තට පස්සේ රූපම් භික්කවේ නිච්ඡං දූවං සත්සතං අවිපරිණාම ධම්මං නත්ති සම්මතං ලෝකේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලෝකේ මනා නුවණැති කෙනෙක් නිත්‍ය ස්ථීර සදාතනික නොවෙනස් ස්වභාවයට අයත් රූපයක් පවතින්නේ නැහැ කියන එක ස්ථාවරව දැනගෙනයි තියෙන්නේ. මේ ලෝකේ නාම රූප ධර්මයන් වල ඇතිවි නැතිවි යන ස්වභාවය Tamanගේම හදවතින් ඒ උත්මය දැකලායි තියෙන්නේ. ඒකට උදව් කළේ උදයත්ථගාමිනී ප්‍රඥාව. එතකොට මේ අනිත්‍යතාවය විපරිණාම ස්වභාවය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අනිත්‍යතාවයත් දුකත් විපරිණාමයත් මේ ලෝකයට අයිති දෙයක් කියලා දන්න තැනක පින්වත්නි ඒ උත්තමයාට ලෝකයා සමග වාදයක් නැහැ. නාහම් භික්කවේ ලෝකේන විවදාමි ලෝකයේත් එක්ක විවාදයක් නැහැ. ලෝකෝචකෝ භික්කවේ මයා විවදති ලෝකයා බුදුරජාණන් වහන්සේ එක්ක පැටලෙන්න ආපු එක ඇත්ත. ලෝකයා බුදුරජාණන් වහන්සේ එක්ක වාද විවාදයට එනවා තමයි. හැබැයි ධර්මවාදී වෙච්ච ධම්මවාදී කේනචි ලෝකස්මින් විවදෙත් ධර්මයේම පවසන ධර්මයේම දරන ධර්මයේම මතු කරන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා තුළ කියන්නේ ධර්මී ස්ථාවර වෙච්ච කෙනාට ලෝකයේත් එක්ක වාදයක් නැහැ. ඒ වාදයක් ඇති නොවන තත්වෙට හිත හදාගන්න ශ්‍රාවකයෙක්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශය ගැනයි අපි මේ මතක් කළේ. ඒකට උදව් කරන සමාධිය තමයි අපි මුලින්ම පැහැදිලි කළා
අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මතින් ගොඩ නැගෙන සමාධිය. මොකක්ද ඒ සමාධිය? අනිමිත්ත සමාධිය, අපනිහිත සමාධිය, ශුන්්‍යත සමාධිය. එතකොට මේ ශුන්්‍යත සමාධිය කියන తত্ত্বය අපි මේ දේශනාවෙන් මතක් කළා. මේ ශුන්්‍යත සමාධිය කියන මට්ටම දකින්නේ නැතුව පින්වත්නි මේ මම වෙමි කියන හැඟීම කවදාවත් දුරු කරගන්න බෑ. ඒ කියන්නේ මේ අනිත්‍යතාවයේ විතරක් දකින්න තැනක, දුක විතරක් දකින්න තැනක කවදාවත් එයාට අවබෝධය කරා යන්න බෑ. මේ ඒ නිසා මේ ශුන්්‍යත සමාධිය කියන එක හරිය වැදගත් දෙයක්. එතකොට මේ ශුන්්‍යත සමාධිය දියුණු කරන්නේ නැතුව ඒ ශ්‍රාවකයා අවබෝධය කරා යන්නේ නැහැ පින්වත්නි. ඒකයි ධර්මයේ තියෙන ශුන්්‍යතානුපස්සින් භාවෙන්තෝ අත්තාබි නිවේසං පජහති කියලා. එතකොට මේ ශුන්්‍යතානුපස්සනාව තුළ තමයි ආත්මීය වශයෙන් බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා නම් අන්නේ ආත්මීය වශයෙන් බැහැගෙන ඉන්න ගතිය අයින් වෙලා යන්නේ. මුලින්ම අපනිහිතානුපස්සනාවෙන් කරන්නේ අපනිහිතානුපස්සින් භාවෙන්තෝ පනිදින් පජහති. පනිදියක් අපි තුල පවතිනවා නම්, ප්‍රාර්ථනා කරන ගතියක් පවතිනවා නම්, ඒ ප්‍රාර්ථනා කරන ගතිය බැහැර වෙන්නේ අපනිහිතානුපස්සනාව තුල, අපනිහිත සමාධිය තුලයි. අපි හැම වෙලාවකම භවයේ රැඳිලා ඉන්න ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ භව නිට්ටියක් අපිට නෑ. භවයේ ප්‍රාර්ථනා කරන ගතියකුයි අපිට තියෙන්නේ. හැම වෙලාවකම භවයේ ප්‍රාර්ථනා කර යන ගතියක් අපේ ජීවිතය තුළ තියෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම පින්වත්නි භවය තුලයි වාසය කරන්නේ. භවය ප්‍රාර්ථනා කරමින් භවයටම බැඳිලා භවයම තුරුල් කරගෙන යන ගමනක් අපිට තියෙනවා නම් එකෙන් අයින් වීම පිණිස තමයි පින්වත්නි අපේ ජීවිතය තුළ එබඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක උපකාරාර්ථේ අවශ්‍ය වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ අවබෝධය කරා යන ශ්‍රාවක භාවයකට උපකාර වන ඉතා අවශ්‍ය වන දහම් කොටාසයක් අපි මතක් කළේ. ප්‍රඥාවේ මට්ටම අනුව ඒ කෙනාගේ තුල ගොඩනැගෙන ආධ්‍යාත්මික ප්‍රවේශය තුල විවිධත්වයක් තියෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ යථාර්ථ අවබෝධය කරා යන ශ්‍රාවකෙක් ධාතු කුසලතාවයත්, ආයතන කුසලතාවයත්, පටිච්ච සමුප්පාද කුසලතාවයත් ඇති කරගෙන ඒ තුලින් ගොඩනැගෙන උදයත්තගාමිනී ප්‍රඥාව ගැනත්, උදයත්තගාමිනී ප්‍රඥාව මත පිහිටා යා දියුණු කරන්න ඕන කර්මස්ථාන 4 පිළිබඳවත් අද මේ උතුම් දේශනාව තුළින් අපි ඔබට අවධාරණය කළේ. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිතාවබෝධයේ, ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මාතලේ පදිංචි I.M. අබේවික්‍රම මහත්මිය විසින්. එතුමියට අපි නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. කායික මානසික යහපත ප්‍රාර්ථනා කරනවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. I.M. අබේවික්‍රම මහත්මියගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සංසාර දුක්ගබා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි එතුමියට ආශිර්වාද කරනවා. අරමුණ විදිහට එතුමිය බලාපොරොත්තු වෙනවා I.M. අබේවික්‍රම මහත්මියගේ ජන්මදිනයේ නිමිත්තෙන් එතුමියට ආශිර්වාදයේ පිණිසයි මේ දේශනාව සිද්ධ කළේ. අපි එතුමියට ජන්මදින සැමරුම් පින්කමක් හැටියට අද සිද්ධ කළා වූ මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් කරනවා. I.M. අබේවික්‍රම මහත්මියට මේ කුසල් උපකාර වේවා, කායික යහපත සැලසේවා, මානසික යහපත සැලසේවා, නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එවැගේම මීට වසර 5කට පෙර පරලෝ සැපත් වෙච්ච I.M. අබේවික්‍රම මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් වන නාගසේන වීරතුංග මහත්මයාටත් මේ පින් අනුමෝදන් කරනවා. I.M. අබේවික්‍රම මහත්මියගේ නමින් මිය ගියා වූ ඥාතීන්ගේ භවය සුවපත් වේවා. නාගසේන වීරතුංග මහත්මයාට මේ කුසල් බලවත් වීම තුළ එතුමාගේ සාංශාරික ජීවිත වඩා යහපත් කරගනිත්වා. නාගසේන වීරතුංග මහත්මයා ප්‍රදාන මියගිය සියලුම ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් ජාත්‍යාදී දුකෙන් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම පින්වත්නි, මේ උතුම් කුසලානිසංස ධර්මයන් සියලු දෙවියන්ටද අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙවියෝ
අප රට ජාතිය සම්බුද්ධ ශාසනයේ ගෞතම බුදුසසුන බොහෝ කල් රකීවා සියලු දෙවියන්ටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් හේතු වේවා. සියලු දෙවියෝ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා. මේ පින් ආවර්ජනය කොට දෙවියෝ සතුටු වෙත්වා. දෙවියන්ටත් උතුම් නිවන් පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මාතලේ පදිංචි අයිඑම් අබේවික්‍රම මහත්මිය ඇතුළු පවුලේ අනිකුත් හැම දෙනාටමත් මේ සඳහා උදව් උපකාර කරපු සියලුම දෙනාටත් කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඔබ අප සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා සියලු දෙනාටමත් උතුම් නිවන් පිණසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං